ආයුබෝවන් දරුවනි මේ උපකරණය ඔබ දැකලා ඇති මීට ඉහත මේ උපකරණය අපි හඳුන්වනවා ගුවන්විදුලි යන්ත්‍රයක් මාතේ තියෙන්නේ මේ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ අපේ නිවසේ තියෙන ප්‍රධාන විදුලියෙන් බව ඔබ මීට ඉස්සෙල්ලා අවබෝධ කරගෙන තියෙනවා නමුත් මේ උපකරණය ඇතුළත අපි දකින්නේ ඉලෙක්ට්‍රොනික උපාංග යොදපු පරිපථයක් මගින් ක්‍රියාත්මක වන කොටසක් මේ තුල තියෙන බව. ඉතින් එම කොටස ඉලෙක්ට්‍රොනික උපාංගයේ දු කොටස ක්‍රියාත්මක වෙන්න අපි දන්නවා මීට ඉහතින් අපි ඉගෙනගෙන තියෙනවා සරල ධාරා විභවයක් අවශ්‍ය බව. නමුත් අපිට බැලූ බැල්මට පේන්නේ මේ උපකරණයට ප්‍රධාන විදුලිය ලබා දීලා එනම් ප්‍රධාන විදුලිය කියලා අපි හඳුන්වන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය ලබා දීලා මේ ක්‍රියාත්මක වන බව. නමුත් මේ අභ්‍යන්තරයේ ඇතුළත බල සැපයුම් පරිපථයක් මගින් ප්‍රධාන විදුලිය එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය සරල ධාරා විදුලියක් බවට පරිවර්තනය කරන පරිපථයක් මේ තුල ගැප් වෙලා තියෙනවා. මේ මගින් තමයි මේ උපාංගය එහෙමත් නැත්නම් මේ පරිපථය ක්‍රියාත්මක වෙලා අපිට අවශ්‍ය කටයුතු ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පරිවර්තනය කිරීම අපි හඳුන්වනවා ඍජුකරණයක් කියලා. ඒකට දැන් ඉලෙක්ට්‍රොනික පරිපථවල සෑම ඉලෙක්ට්‍රොනික පරිපථයක්ම සරල ධාරාවෙන් ක්‍රියාත්මක වන නිසා මේ තුල ඇතුළත මේ ඍජුකරණය වන පරිපථයක් එහෙම නැත්නම් බල සැපයුම් පරිපථයක් අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙයි තියෙනවා. ඉතින් එම පරිපථයේ ඍජුකරණ ක්‍රියාවලිය සඳහා දායක වන ප්‍රධාන උපාංගයක් අපි දන්නවා. ඒක තමයි ඍජුකාරක ඩයෝඩ. එහෙනම් අද දවසේ අපේ පාඩම වෙන්නේ ඍජුකාරක ඩයෝඩ භාවිතා කරලා ඍජුකරණ ක්‍රියාවලිය එහෙමත් නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පරිවර්තනය කරන පරිපථ හඳුනා ගැනීමයි. එතකොට එහෙම පරිපථ අපි අතරේ තියෙනවා ක්‍රම දෙකක්. එකක් තමයි අර්ධ තරංග ඍජුකාරක පරිපථ. අනිත් එක පූර්ණ තරංග ඍජුකාරක පරිපථ. එතකොට මේ ක්‍රම දෙක තමයි ඔය බල සැපයුම් වල ඍජුකරණය සඳහා යොදාගෙන තියෙන්නේ. එතකොට එම ඍජුකාරක පරිපථවල ප්‍රධාන උපාංගයක් ලෙස අපි දකින්නේ ඩයෝඩයක්. එතකොට එහෙනම් PN සංදි ඩයෝඩයක්. ඩයෝඩය භාවිතා කරලා ඍජුකරණ ක්‍රියාවලිය කෙරෙන ආකාරය අපි විමසා බලමු. පළමුව අර්ධ තරංග ඍජුකරණය විමසා බලමු. දැන් මේ పూర్වයේ ඔබ දකින්නේ අර්ධ තරංග ඍජුකාරක පරිපථය. එතකොට මේ අර්ධ තරංග ඍජුකාරක පරිපථයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඩයෝඩය පමණයි. මේ ඩයෝඩය මගින් තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පරිවර්තනය වෙන්නේ. ඒකට දැන් අපි මේක නම් කරොත් CD අග්‍රවලට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දුන්නොත් EF අග්‍රවලින් සරල ධාරාවක් බවට පත් වෙනවා. එතකොට අපි ඒක සිදුවීම වෙන්නේ කොහොමද කියලා විමසා බලමු. ඔයගොල්ලෝ දන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාවක කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වෙමින් ගලනවා. මෙන්න මේ ආකාරයට. විටකදී එක් අග්‍රයක සිට ප්‍රතිවිරුද්ධ අග්‍රය කරා ධාරාව ගන්නවත් එක්කම
ඊළඟ මොහොත වන විට ප්‍රතිවිරුද්ධ අග්‍රයේ සිට මුල් අග්‍රය වෙත ධාරාව ගන්නවා. ඒකයි අපි ප්‍රත්‍යාවර්ත ධාරාව කියලා කියන්නේ. එහෙම නැත්නම් කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වෙමින් යනවා. ඔක තමයි අපි දකින්නේ. තේම විදුලියට අපේ ඉලෙක්ට්‍රොනික උපාංග සංවේදී වෙන්නේ නැති නිසා තමයි අපි ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරලා පරිපථවලට ලබා දීලා ඒවා ක්‍රියාත්මක කරවන්නේ. ඒකට සංවේදී කරවගන්න. ඒ නිසා තමයි අපිට මේ වගේ බල සැපයුම් පරිපථ අවශ්‍ය වෙන්නේ. එතකොට ඒකේ පළමු අදියර තමයි අපි අර්ධ තරංග ඍජුකරණය කියලා කියන්නේ. එතකොට දැන් මෙහිම විදුලියක් නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරා විදුලියක් මේ ඩයෝඩය තුලින් ගමන් කරනකොට සරල ධාරාවක් බවට පත් වෙනවා. අපි ඒක පොඩ්ඩක් සිදුවන ආකාරය විමසා බලමු. දැන් අපි මේ ඉහතින් ඉගෙනගෙන තියෙනවා ඩයෝඩයක ක්‍රියාවලිය මොකක්ද කියලා. කාර්යය මොකක්ද කියලා. ඩයෝඩයක් තුලින් ධාරාවක් ගමන් කරන්නේ එක් දිශාවකට පමණයි. ඒ නිසා දැන් අපි හඳුනා ගන්නවා මේ ත්‍රිකෝණයේ තියෙන පැත්ත ඇනෝඩයේ ලෙස, තනි ඉරකින් තියෙන පැත්ත කැතෝඩයේ ලෙස. එතකොට ඇනෝඩයට ධන ධාරාවක් සැපෙවුවොත් කැතෝඩයෙන් එළියට එන බව. නමුත් කැතෝඩයට ධන ධාරාවක් සැපෙවුවොත් ඇනෝඩයෙන් එළියට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ උපාංගය නැත්නම් මේ ඩයෝඩයේ කියන උපාංගයේ දිශාවකට පමණ ධාරාව ගලන නිසා. ඉතින් ඒ ආකාරයෙන් සැලකුව විට අපිට පෙනී යනවා දැන් මේ ප්‍රත්‍යාවර්ත තරංගයේ ධනාර්ධය අවස්ථාව අපි CD අග්‍රවලට ලබා දුන් විට C වලින් ධන ධාරාව ඇතුළු වුණොත් E වලින් පහසුවෙන්ම පෙර නැඹුරු වීම නිසා මේ ඩයෝඩය ඒ හරහා ධාරාවක් ගමන් කරනවා. D අග්‍රයේ වෙත EF හරහා. නමුත් ඍණාර්ධ අවස්ථාව අපි සැලකුවොත් DF දිශාවට ධාරාව කරනවා කියලා සැලකුව විට ඩයෝඩේ කැතෝඩයට ධන ධාරාව ලැබීම නිසා එය පසු නැඹුරු වී ධාරාව ගැනීම නතර වෙනවා. ඒ නිසා මේ පරිපථය අපි දකිනවා ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව නොගලන අතර CEFD දිශාවට ධාරාව ගලන බව. එහෙමනම් දෙදිශාවට ගලපු ප්‍රත්‍යාවර්ත ධාරාව එක් දිශාවකට පමණක් ගලන්න ඩයෝඩය යෙදීම නිසා සැලසූ බව. මේ අවස්ථාව අපි හඳුන්වනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත්වීමක් කියලා. මේ අපි දකින්නේ බාර ප්‍රතිරෝධය, RL, බැර ප්‍රතිරෝධය. ඊට දැන් අපි RL පැත්තේ තරංග සටහනක් ලෙස විමසා බැලුවොත් අපිට දකින්න ලැබෙනවා ධනාර්ධය පමණක් ලැබෙන අතර ඍණාර්ධය නොලැබී යනවා. මේ තියෙන ඍණාර්ධය ඩයෝඩය හරහා එළියට එන්නේ නැහැ. එක අතකට විතරක් ධාරාව ගන්න නිසා ඒක ලැබෙන්නේ නැහැ. නැවතත් අපි දකිනවා ඊළඟ අවස්ථාවේ ඉන්නේ තාපව ධනාර්ධය. ඒ ධනාර්ධය නැවතත් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේකෙන් පෙනී යන්නේ එක් දිශාවකට පමණක් දිගටම ධාරාව ගැනීමක් සිදු වෙන බව. එහෙමනම් මේ අර්ධ දෙකෙන් එක අර්ධයක් පමණක් ඍජුකරණය සඳහා දායක කර ගැනීම අපි හඳුන්වනවා අර්ධ තරංග ඍජුකරණයක් ලෙස. ඒකට අපි දෝලනයේක්ෂ සටහනක් විදිහට මේ විදිහට දැක ගන්න අපිට හැකියාව ලැබෙනවා. දැන් අපි ඉහතින් කතා කළ අර්ධ තරංග ඍජුකාරක පරිපථයේ වැඩි දියුණු අවස්ථාවක් විදිහට මේ පරිපථය අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේකේ තියෙනවා ඍජුකරණයට අමතරව විදුලිය පරිණාමණය කරනවා. අපිට පේනවා ඒ සඳහා අපි යොදාගෙන තියෙන පරිණාමකය. එන්නත ට්‍රාන්ස්ෆෝමර් එක. ඒකට ඒකෙන්
අපේ ප්‍රධාන විදුලිය 230 අඩු කරලා තියෙනවා අපේ උපකරණය ක්‍රියාත්මක කරන්න ඕන අවශ්‍ය වන වෝල්ටීයතාවට. අපි හිතමු අපේ උපකරණය වෝල්ට් 12න් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ආන්න ඒ ගානට අවශ්‍ය වන පරිණාමකයක් මේ සඳහා යොදාගෙන තියෙනවා. දැන් අපිට පේනවා 230 වෝල්ට් 12 වෝල්ට් පරිණාමකයක් මේ සඳහා අපි භාවිතා කරලා තියෙනවා. නමුත් මේ පරිණාමකයේ ප්‍රාථමික පැත්තේ නැත්නම් ප්‍රාථමික දඟලයට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. ඒ වගේම පරිණාමකයෙන් පිට වෙන ද්විතීයික දඟලය සෙකන්ඩරි එකට ඒ ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව. එතන එහෙමනම් අපි මෙතනදී මෙහා පරිණාමකයන් මගින් සිදු කරගෙන තියෙන්නේ විදුලිය පරිවර්තනයක් කිරීමක් පමණයි. එකම විදුලිය කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලියම පමණයි වෝල්ටීයතාවයේ අගය වෙනස් කර ගැනීමක් විතරයි මෙමගින් සිදු කරගෙන තියෙන්නේ. එතකොට එහෙනම් අපි ඉතින් කතා කරපු ඍජුකරණ ක්‍රියාවලියට ඒ පරිණාමකය දායක වෙන්නේ නැහැ. ඒක ඍජුකරණ ක්‍රියාවලිය හමු වෙන්නේ පරිණාමකයෙන් පස්සේ. අපි ඊට පසුව අපි යොදාගෙන තියෙනවා D1 කියන ඩයෝඩය. එතකොට මේ සඳහා අපිට ප්‍රායෝගිකව ගන්න පුළුවන් 1N4000 එක තියෙන ඩයෝඩයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒකෙන් කරන්නේ මම අර ඉහත කියාපු දේම තමයි. මොකද්ද කරන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරාවේ අර්ධ දෙකෙන් එක් අර්ධයක් පමණක් ඍජුකරණය කරලා ඉදිරියට එහෙම නැත්නම් RL වෙත ලබා දීම. ඒකට ඊට අමතරව අපි උපාංගයක් මෙන්න මෙතන C1 කියලා ඇතුළත් කරලා තියෙනවා. ඒකට මේ C1 කියන උපාංගය බල සැපයුම් පරිපථයක ඇතුළත් වෙන එක්තරා උපාංගයක්. ඒකට අපි කියනවා ධාරිත්‍රකයක් කියලා නැත්නම් කැපැසිටරයක් කියලා. මෙමගින් කරන්නේ මෙන්න මේ ඍජුකරණයට දායක වුණු තරංගයේ අපි දකින්න අර්ධ තරංගයේ ඍණාර්ධය අපිට ලැබෙන්නේ නැහැ පරිභෝජනයට. අන්න එම අවස්ථාව තුල එහෙම නැත්නම් එම කාලය තුලදී කිසිම වෝල්ටීයතාවක් RL වෙතට ලැබෙන නිසා අපි මේ C1 කියන ධාරිත්‍රකයේ යොදාගෙන එම අඩුව ධාරිත්‍රකයේ මගින් පුරවා ගන්නවා. කොහොමද පුරවගන්නේ? එම අවස්ථාවේදී ධනාර්ධය ලැබෙන අවස්ථාවේදී ඩයෝඩය හරහා C1 කියන ධාරිත්‍රකය මේ උපරිම විභවයට ධනාර්ධයේ උපරිම විභවයට ආරෝපණය කරගන්න. එතකොට RL එකට විභවයක් නොලැබෙන අවස්ථාවේදී මොකද කරන්නේ? මේ ධාරිත්‍රකේ නැත්නම් C1 වල ගබඩා කරගත්තු විභවය RL වෙතට මුදා හරිනවා. ඒක තමයි කරන්නේ. මේ මුදා හැරීම මගින් මොකද වෙන්නේ? ඉහළ විභවයකටපත් වෙනවා. ඉතින් අපිට ඒක දක්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයට තරංග සටහනකින්. මෙන්න මේ ආකාරයට. එතකොට මේ මම ඇදලා දැක්ුවේ මේ ඇදලා දක්වලා තියෙන්නේ ධාරිත්‍රකයේ මගින් ආරෝපණය කරගත්තු විදුලිය විසර්ජනය කරපු අවස්ථාවක් විදියට. ඒකට මේ ආකාරයට අපිට දෝලනීක්ෂයකින් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් දෝලනීක්ෂ සටහනකින් අපි දකින්න ලැබෙන්නේ මේන්න මේ ආකාරයේ සටහන. ඒකට අපි ඒ දකින්නේ මෙන්න මේ ටික තමයි. ඉතින් අපි උපකල්පනයක යෙදෙනවා මෙතනත් අතරේ විභවය දැන් මේ අවස්ථාවේදී කිසිම විභවයක් නැහැ. නමුත් මේ අවස්ථාවේ අපි විභවයක් දකින්න. ඒකට එහෙනම් මේ විභව දකින්නේ ධාරිත්‍රකයේ ආරෝපණය කරගත් විභවය RL විතර නැති අවස්ථාවේ විසර්ජනය කිරීම තුළින් ඉහළ විභවයකට පත් කර ගැනීමයි මෙම පරිපථයෙන් අපි දකින්නේ. නමුත් ඒ කොටස අපි හඳුන්වන්නේ ඍජුකරණයක් කියලා නෙමෙයි පෙරහන්කරණයක් කියලා ෆිල්ටරින් අවස්ථාවක් ඇතිවෙයි. මේ විදිහට අපි හඳුනා ගන්නවා. දැන් මේ අර්ධ තරංග ඍජුකරණ අවස්ථාවේ සම්පූර්ණ පරිපථයක් එහෙම නැත්නම් අර්ධ තරංග ඍජුකරණය
කියන අවස්ථාවේ සම්පූර්ණ පරිපතයක් විදිහට අපි දකින්නේ. දැන් මෙතනින් එහාට තවත් උපාංග තියෙනවා. දැන් මීට එහා ගත්තාම තව තියෙනවා ස්ථායීකරණයේ අවස්ථාවක්. ස්ථායීකරණයේ අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඒකත් එහා තියෙනවා ස්විචීකරණ අවස්ථාව. ඒ වගේ ඉදිරියට අපිට හඳුනා ගන්න පුළුවන්. මම මෙතනින් අපේ පාඩමට අදාළ කොටස් ටික මේ සාකච්ඡා කරන එක පසු අපි ස්ථායීකරණය සහ ස්විචීකරණය අපි සාකච්ඡා කරමු. මොකද ඍජුකරණයේ අවස්ථා දෙකක් තියෙනවා කියලා. එකක් තමයි අර්ධ තරංග ඍජුකරණය, අනික පූර්ණ තරංග ඍජුකරණය. දැන් අපි දෙවන අවස්ථාවට තමයි ගමන් කරන්න බලන්නේ. දෙවන අවස්ථාව අපි නම් හඳුන්වනවා පූර්ණ තරංග ඍජුකරණය. ඒතර පූර්ණ තරංග ඍජුකරණයේ අවස්ථා දෙකක් නැවත අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ අවස්ථා දෙක තමයි එක මැද සවුන පරිණාමකයක් සහිත පූර්ණ තරංග ඍජුකරණය. අනික සේතු ඍජුකරණය. ඒතර මෙහෙම අවස්ථා දෙකක් අපිට දකින්න ලැබෙනවා. එකක් තමයි සෙන්ටර් ටැප් ට්‍රාන්ස්ෆෝමර් එකක් යොදාගෙන සිදු කරන පූර්ණ තරංග ඍජුකරණයක්. අනික සේතු එහෙම නැත්නම් ඩයෝඩ් හතරක් සේතුවක ආකාරයකින් බ්‍රිජ් එකක් ආකාරයකින් සකස් කරලා කරන ඍජුකරණය. එතකොට මේ අවස්ථා දෙකම අපිට අදාළ වෙන්නේ එහෙම නැත්නම් අයිති වෙන්නේ පූර්ණ තරංග ඍජුකරණයට. ඕකෙන් පළමු අවස්ථාව පූර්ණ තරංග ඍජුකරණයේ පළමු අවස්ථාව අපි ඉස්සෙල්ලා සලකා බලමු. එහෙමනම් සෙන්ටර් ටැප්. එතකොට එහෙනම් පරිණාමකය මේකට දායක වෙනවා. අර ඉස්සෙල්ලා අපි කතා කරාට ඍජුකරණයට ඩයෝඩ් විතරක් අවශ්‍ය වුණාට මෙතෙන්දී යොදා ගන්නා පූර්ණ තරංග ඍජුකරණයට මැද සවුනක් පරිණාමකයක් අපිට කෙලින්ම දායක වෙනවා. මේ නමින්මයි අපි ව්‍යවහාර කරන්නේ. අපි බලමු කොහොමද ඒක නිර්මාණය වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ ආකාරයට මැද සවුනක් අපිට දකින්න සෙන්ටර් ටැප් එක. සෙන්ටර් ටැප් එකක් පාවිච්චි කරලා ඩයෝඩ් දෙකක් අපි මේ සඳහා යොදා ගන්නවා. එතකොට ඒක අපි හඳුන්වනවා D1 D2 කියලා ඩයෝඩ් දෙක. එතකොට මේ තියෙන්නේ T1 කියලා අපි දකින්නේ ට්‍රාන්ස්ෆෝමර් එක. එතකොට මෙතන කෙලවරේ නැත්නම් මේකෙන් තමයි විදුලිය ලබා ගන්න. අපි හිතනවා RL. මේ විදුලිය ලබා ගන්න උපාංගය RL කියලා අපි උන නම් කරනවා. පරිණාමකේ ප්‍රාථමික දණ්ඩයට අපි ගන්නවා 230 වෝල්ට් ලැබෙනවා කියලා. ඒ වගේම මේකෙන් පිට කරනවා වෝල්ට් 12 වැඩි. මේන මේ ආකාරයට වෝල්ට් 12 ගන්න. එතකොට සෙන්ටර් ටැප් එකක් තියලා එයාගේ මැද සවුන අතින් ඉහළ කෙළවරේ තියෙන අග්‍රයට වෝල්ට් 12ක පහළ කෙළවරේ තියෙන අග්‍රයට වෝල්ට් 12ක ලැබෙන එකක් තමයි. ඒතකොට මේක සෙන්ටර් ටැප් 12 වෝල්ට් ගන්න ට්‍රාන්ස්ෆෝමර් එකක්. දැන් මේක අපිට පුළුවන් ඕන නම් 20 වෝල්ට් 24ක් ගන්න දෙක කෙළවර. ඒ කියන්නේ 12 දෙකක්. විදිහට පේන නිසා 24ක් ගන්නත් පුළුවන්. නමුත් දැන් අපි මෙතන පාවිච්චි කරන්නේ මේක සෙන්ටර් ටැප් 12 වෝල්ට් ට්‍රාන්ස්ෆෝමර් එකක් විදිහට. ඒකට අපි ඩයෝඩ් දෙකක් යොදාගෙන සිදු කරන මේ පූර්ණ තරංග ඍජුකරණය. ඒකට මම කලින් වගේ මේ ඍජුකරණ කොටස විතරක් සම්පූර්ණ කතා කරන්නේ සියල්ලම ගැන කතා කරන්නේ. දැන් මම ඍජුකරණය මුලින් හඳුන්වලා දුන්නේ අර්ධ තරංගිකයේදී මේ නියම කොටස විතරක් කතා කරලා දැන් තව කොටස් දෙකක් මේකට එකතු කරලා සම්පූර්ණ පරිපතයක් විදිහට පැහැදිලි කිරීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේක තව එක කොටසක් අපිට අතුලත් කරන්න වෙනවා ධාරිත්‍රය කියන. ඒ කියන්නේ C1. ඒතර C1 ධාරිත්‍රය. ඒතර දැන් මේකේ සඳහා අවශ්‍ය වන ලයිස්තුව අපි දැම්මොත් මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්.
T1 සඳහා 230 volt 12 volt transformer එකක් ගන්න පුළුවන් පරිණාමකය. D1 D2 සඳහා 1N 4001 ඩයෝඩ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට C1 සඳහා අපිට පුළුවන් 1000යි μF 35 volts ධාරිත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඉතින් වයර් මේක සවි කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය වෙනවා. හොඳයි අපි බලමු දැන් මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. එතකොට අපේ ඍජුකරණ කොටසේ නම් ක්‍රියාකාරීත්වයට ඉස්සරලා අපි සම්පූර්ණ පරිපථයම බලමු. මේ පරිණාමකේ නැත්නම් T1 පරිණාමකේ ප්‍රාථමික දඟලනයට අපි ලැබෙනවා කිව්වේ ප්‍රත්‍යාවර්ත ධාරාව. එහෙනම් අපි ඕක කලින් අවස්ථාවේ ඉගෙන ගත්ත ප්‍රත්‍යාවර්ත ධාරාවේ තරංගයේ හැටි. කාලයත් එක්ක අපි යනදාම මෙන්න මේ ආකාරයට අපිට දිස් වෙනවා. ඒතර දෝලනීක්ෂයක් මගින් මේ ස්ථානයට සම්බන්ධ කරොත් අපිට මෙවැනි තරංග සටහනක් දෙක ගන්න පුළුවන් වෙනවා. ඒකම ද්විතීයික දඟලයෙන් ඒ ලැබෙන්නේ මේ ආකාරයෙන්ම තරංග සටහනක් වෙනසකට තියෙන්නේ. ඒ කියන්නේ විස්තරය අඩු වෙනවා. මොකද ඒකේ වෝල්ටීයතාව අඩු නිසා. ප්‍රාථමිකයට සාපේක්ෂව ද්විතීයිකේ වෝල්ටීයතාව අඩු නිසා අඩු උසකින් තමයි අපි දකින්නේ දෝලනීක්ෂයක් මොනින්. ඒතර මේකේ අපි එතනත් සලකමු කරමුකෝ හැඩය තරංගයේ හැඩය. මේකෙත් අර විදියටම ධනාර්ධය සහ ඍණාර්ධය වශයෙන් තියෙනවා. ඒතකොට දැන් අපි මේකට අපේ පැහැදිලි කිරීමට ඉංග්‍රීසි අක්ෂර ටිකක් මේකට යොදාගත්තොත් අපි හිතමු මේ ස්ථානය A කියලා. මේ ස්ථානය අපි B කියලා. මේක C, මෙතන D, මෙතන E, මෙතන F කියලා යොදාගත්තොත් අපිට පැහැදිලි කරන්න පුළුවන් ධනාර්ධ අවස්ථාවේ අපි උපකල්පනයක යෙදෙනවා මෙන්න මේ දිශාවට ධාරාව ගලයි කියලා. ඒ කියන්නේ පරිණාමකෙන් මේ දිශාවට. ඒ කියන්නේ අලුත් මේ ධනාර්ධය. එහෙමනම් අනිවාර්යයෙන්ම ඍණාර්ධයේදී ඒකේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව ගැලිය යුතුම වෙනවා. අපි එක එක පැහැදිලි කරගමු. ධනාර්ධයේදී ABC දිශාවට එහෙම නැත්නම් AB දිශාවට ධාරාව ගන්නවා කියලා උපකල්පනය කරොත් අපිට පේනවා මේ ධාරා ගලන මාර්ගය මෙන්න මේක වෙනවා නේද? මෙහෙම එන්නේ. මෙහාට ගලන්න දැන් ඩයෝඩේ E හිසෙන් පෙන්නනවා කිව්වේ අපි ධාරාව ගලන දිශාව. නැත්නම් පෙර නැඹුරු වෙන දිශාව. ඒකට එහෙනම් AB දිශාවට ධාරාව ගැලුවොත් ධන ධාරාව ABC D E වලින් කෙලවර වෙනවා. නමුත් AB F පැත්තට ගමන් කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ අතට ධාරාව ගමන් කරන්න ගත්තොත් මෙයාම පසු නැඹුරු වෙලා ඉන්නේ. එහෙනම් ධනාර්ධයේදී B1 තුලින් පමණක් ධාරාව ගලලා RL වලින් ධාරාව ගලාගෙන යනවා. ඊළඟ අපි ඒක ඇන්දොත් තරංග සටහනක ඇන්දොත් මේ විදිහට අපිට අදින්න පුළුවන්. එහෙනම් ධනාර්ධ අවස්ථාව අපිට ඔන්න RL එකට ලැබෙනවා. ඊළඟට ධනාර්ධ අවස්ථාවෙන් පසුව ලැබෙන්නේ ඍණාර්ධ අවස්ථාව. ඒක අපි දන්නවා ප්‍රධාන විදුලියේ මේ වගේ තරංග තත්පරයට 50ක් ඇති කරනවා. එතකොට මේ 50කින් එකක් තමයි මම මේ සටහනේ දක්වලා තියෙන්නේ. ඒ එකෙනුත් භාග දෙක ධන සහ ඍණ වශයෙන් ඇඳලා දක්වලා තියෙනවා. එහෙනම් ධන භාගයේ තමයි මේ තත්ත්වයක් ඇති වෙන්නේ. දැන් අපි සාකච්ඡා කරන්නේ ඉතිරි භාගයේදී මොකද්ද වෙන්නේ කියලා.
ඉතිරි භාගය කියන්නේ ඍණාර්ධය. ඍණාර්ධයේදී ධනාර්ධයේදී AB දිශාවට ධාරාව ගැලුවා නම් ඍණාර්ධයේ අනිවාර්යයෙන්ම ධාරාව ගැලිය යුත්තේ F වලින් පටන්ගෙන FB දිශාවට. මේ අතටයි ධාරාව ගලන්නේ. මොකද ප්‍රත්‍යාවර්ත ධාරාවේ ගැලීමේදී ධාරාව අර්ධයන් අනුව දෙදිශාවට ගන්නවා. ඒකේ අනිත් අර්ධයේදී නැත්නම් ඍණාර්ධයේදී FB දිශාවට ධාරා ගලනවා කියලා උපකල්පනය කළොත් ධාරා ගලන මාර්ගය අපිට දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට D1 හරහා D2 හරහා තමයි ධාරාව ගලන්නේ. D1 නෙමෙයි D2 හරහා ධාරාව ගලන්නේ. ගලන ඉවර වෙලා දැන් මේ අතට ආවම D1 හරහා අනෙක් පසට ධාරාව ගලන්න බෑ. මොකද එයා පසු නැඹුරු වෙනවා. ඒත් මෙයා පෙර නැඹුරු වෙලා ගලන මාර්ගය වෙන්නේ B වලින් C වලට ගමන් කරනවා. C වලින් D වලට D වලින් E වලට මේ ධාරා ගැලීම අවසාන වෙනවා ඍණාර්ධයේදී. ඒකට අපි දකිනවා D2 පෙර නැඹුරු වෙලා මේ ගමන් මාර්ගය ඔස්සේ ගිහිල්ලා CD දිශාවට එකම දිශාවට ධාරාව ගලලා තියෙනවා. එහෙනම් දැන් ඍණාර්ධයේ අවස්ථාවේදීත් අපි දකින්නේ C වලින් ඉඳලා D වලට ගමන් කරනවා. එහෙනම් අපි මේක අඳිනවා දැන් ඍණාර්ධයේ තිබිච්ච එක එකම දිශාවකට දැන් හරවගෙන අපි තියෙනවා. එතකොට මේක ඍණාර්ධයේ තමයි ධන පැත්තට හරවන්න තියෙන්නේ. එහෙනම් අපිට මෙතෙන්දි පේනවා ප්‍රතිවිරුද්ධව ගලපු ධාරාව නවත්තලා එකම පැත්තකට ධාරාව ගලන්න උපායක් යොදවගෙන තියෙනවා. ඒ නිසා අපි හඳුන්වනවා මේක පූර්ණ තරංග ඍජුකරණයක්, හැබැයි සරල ධාරාවක් කියලා. දැන් අපි සරල ධාරාවක් කියන්නේ එක් දිශාවකට ගමන් කරන එක කාලයක් සමග. එහෙනම් අන්නේ දේ මෙතන අපිට පෙන්වන්න කරනවා. එතකොට මෙතන තියෙන වාසිය තමයි ඉහත පරිපථයට සාපේක්ෂව. ඉහත පරිපථය අපි දැක්කේ සරල ධාරාවුනේ එක් අර්ධයක් පමණයි. පූර්ණ තරංගයකේ අර්ධ තරංග දෙකම එහෙම නැත්නම් පූර්ණ තරංගයම ඍජුකරණයට දායක වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ වගේ පරිපථන කරන්නේ පූර්ණ තරංග ඍජුකරණ පරිපථය කියන්නේ. ඒතකොට දැන් කලින් එකට සාපේක්ෂව මේක අපිට වාසි තියෙනවා දකින්න. මොනවද වාසි? කලින් අවස්ථාවේ ඍණාර්ධ අවස්ථාවේදී අපේ RL වෙතට ධාරාවක් ලැබුණේ නැහැ. නමුත් මේ පරිපථයේ පූර්ණ තරංග පරිපථයක ඍණාර්ධයේදී අපිට ධාරාව ලැබෙනවා. එහෙනම් ඉහළ විභවාගයකට පත් කරගන්න මේ අවස්ථාවේ අපිට හැකියාව ලැබිලා තියෙනවා. එතකොට එහෙමනම් විභවයේ නැති අවස්ථාව මෙන්න මේ අවස්ථාව නම් මෙන්න මේ පුරවන්න තියෙන ටික මම තව නැවත රූපයකින් ඇදලා පෙන්නුවොත් අපිට මේ සම්පූර්ණ කරගන්න ඕන කොටස ඊටාම ස්වල්පයි. මෙන්න මේ ටික. එහෙනම් මේ ටික ඊටාම කුඩායි. එහෙනම් ධාරිත්‍රකයක් වගේ ඒක සම්පූර්ණ කරගන්න. එහෙනම් මෙන්න මේ උපරිම විභවයට උපරිම විභවයන් ලැබෙන සෑම අවස්ථාවකදීම මොකද වෙන්නේ? C1 ඒ උපරිම විභවයට ආරෝපණය කරගෙන මේ දෙකක් අතර තියෙන විභව බැස්මේදී ධාරිත්‍රක ආරෝපණ කරගත්තු විභවය විසර්ජනයට මේ ආකාරයට ලක් කරලා මේ විසර්ජනය ලක් කිරීම තුළින් ඉහළ විභවයකට පත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒකට අපිට කලින් පරිපථයත් එක්ක සංසන්දනය කරොත් මේ පරිපථයේ ඉහළ අර්ධ තරංග ඍජුකාරක පරිපථයට සාපේක්ෂව පූර්ණ තරංග ඍජුකාරක පරිපථයක විභවයේ ඉහළ බව කියන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට මේ පරිපථය අපි හඳුන්වන්නේ පූර්ණ තරංග මැද සමවත් පරිණාමයක් සහිත ඍජුකාරක පරිපථය. හොඳයි ඊළඟට අපි විමසා බලමු පූර්ණ තරංග සේතු ඍජුකාරක පරිපථයක් කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ සේතු ඍජුකාරක පරිපථය. ඒකට සේතුවක් සඳහා දායක වෙලා තියෙනවා ඩයෝඩ 4ක්. ඒත් අපි යොදාගෙන තින්නේ ඊතෙන් වගේම 1N4000 එක තියෙන ඩයෝඩ 4ක්. එතන මේ ආකාරයට සේතුවක් සම්බන්ධ කරලා සේතුක ආකාරයකට සම්බන්ධ කරලා
යොදා ගන්නා ඍජුකාරක පරිපත හඳුන්වන්නේ සේතු ඍජුකරණයක් ලෙසින්. බලමු අපි කොහොමද මේක වැඩ කරන්නේ කියලා, ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අර ආකාරයටම අපි දකින්නේ AH අග්‍රවලට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත විදුලි ස්වභාවය. වෝල් 12ක ප්‍රත්‍යාවර්ත විදුලි ස්වභාවය. දැන් පරිණාමකයෙන් ලැබෙන වෝල් 12 ඒ විභව ස්වභාවය තමයි AH කියන ප්‍රධානයන්ට ලැබෙන්නේ. දැන් ඒකෙන් අපි දකිනවා ඒ ධනාර්ධයක් සහ ඍණාර්ධයක් වශයෙන් ප්‍රත්‍යාවර්ත සැපයුමක් ලැබෙන්නේ එකෙන් අපි වෙන් කරගත්තොත් යම් උපකල්පනයක යෙදුනොත් එයින් ධනාර්ධය අවස්ථාවේදී මේ ABC දිශාවට ධාරා ගැනීමක් එහෙම නැත්නම් AB දිශාවට ධාරා ගන්නවා කියලා උපකල්පනයක් යෙදුනොත් කියන්නේ ධන ධාරාව ගන්නවා කියලා උපකල්පනයක යෙදුනොත් අපිට ධාරා මාර්ගයේ විදිහට දක්වන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ABC ඒ කියන්නේ පෙර නැඹුරු වෙලා ආපස්සට D3 පැත්තට එන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මෙයා පසු නැඹුරුවේ ඉන්න නිසා. CD E F B පැත්තට යන්න බෑ. B පසු නැඹුරු වෙනවා. මොකද එකම මාර්ගයට ගමන් කරන්න බෑ. එහෙමනම් ප්‍රතිවිරුද්ධාග්‍රය කරායි ගමන් කරන්න ඕන. එහෙනම් වෙන්න ඕන D2 හරහා G වලින් H වලට ගමන් කිරීම. නැවතත් අපි කතා කරා A වල ඉඳලා B වලට, B වල ඉඳලා C වලට. එහෙම නැත්නම් D1 පෙර නැඹුරු වෙලා C වෙතට, D වෙතට ඊළඟට RL තුලින් ගමන් කරලා මේ ආකාරයට E වෙතට, E වලින් F වෙතට, F වලින් D4 පසු නැඹුරු වෙලා ඉන්න නිසා ඒ හරහා නොගිහින් D2 හරහා G වෙතට, G වලින් H වෙතට ධාරාව ගමන් කරනවා. සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ ධනාර්ධය. එතකොට අපි දකිනවා D1 D2 පෙර නැඹුරු වෙන අතර D3 D4 පසු නැඹුරු වෙනවා. එතකොට D1 D2 පෙර නැඹුරු වෙලා ධනාර්ධයේදී RL වෙතින් මෙන්න මේ දිශාවට ධාරාවක් ගන්නවා. එහෙම නැත්නම් D වලින් ඉඳලා E වෙතට ධාරාව ගන්නවා. ඊළඟට අපි සැලකුවොත් ඍණාර්ධය, ඒ අනිත් අර්ධය. ඍණාර්ධය සැලකුවොත් පෙර අවස්ථාවට විරුද්ධ දිශාවට අනිවාර්යයෙන්ම ධාරා ගැලිය යුතු වෙනවා. එහෙමනම් H G දිශාවට ධාරාව ගලන්න වෙනවා ඍණාර්ධ අවස්ථාවේ. අපි බලමු එතකොට මොකද වෙන්නේ කියලා. එතකොට H වල ඉඳලා G වලට ධාරාව ගමන් කරනවා. එතකොට එහෙනම් මෙයාට පුළුවන් D3 හරහා පෙර නැඹුරු වෙනවා. D2 පසු නැඹුරු වෙනවා. ආපස්සට යන්න බෑ. ඒ නිසා D3 පෙර නැඹුරු වෙලා C වෙතට ගමන් කරනවා. C වෙතින් D1 හරහා අර B වෙතට යන්න බෑ. මෙයා B1 පසු නැඹුරු වෙන නිසා C වලින් ඉඳන් D වෙතට ඇවිල්ලා D වලින් E වලට, E වලින් F වලට, F වලින් D4 හරහා B වෙතට, B වලින් A වෙතට ගමන් කරනවා. එමයි ධාරා මාර්ගය සම්පූර්ණ වෙන්නේ. එතකොට අපි දකිනවා H G C D E F B A දිශාවෙන් සම්පූර්ණ වෙනවා. ඊට ඒ අවස්ථාවේදීත් අපි දකිනවා D වලින් ඉඳලා E වෙතට ධාරාව කරන්නේ පෙර අවස්ථාවේ ධාරාව ගලපු දිශාවටම තමයි. එහෙනම් අපිට පේනවා ධාර ප්‍රතිරෝධය අරා. එහෙනම් අපි බාහිරින් විදුලිය ලබා ගන්න ඉලෙක්ට්‍රෝනික පරිපථය තුලින් ගමන් කරන්නේ එකම පැත්තට අවස්ථා දෙකේ අවස්ථා දෙකේදීම එකම දිශාවටයි ධාරාව කරන්නේ. එතකොට අපි ඒක සම්තුලන් කරනවා මෙන්න මේව ධනාර්ධය මේ විදිහටත් මේ පැත්තට ලැබෙන අතරම ඍණාර්ධයත් අපි ධන පැත්තට හරව ගන්නවා. එතකොට දැන් එකම දිශාවට අවස්ථා දෙකේදීම ධාරාව ලැබීම අපි හඳුන්වනවා සරල ධාරාවක් හැටියට. මෙන්න මේ ආකාරයේ තිබුණු ධාරාව නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් මේ සේතුවෙන් පස්සේ අපිට ලැබෙනවා. එහෙම නැත්නම් DE අග්‍රවලින් අපිට ලැබෙනවා එක දිශාවකට ගමන් කරන ධාරාවක් විදියට. එහෙම නැත්නම් සරල ධාරාවක් විදියට. එතකොට මේ ආකාරයේ අපිට විශේෂ පරිණාමකයක් අපිට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එලින්ම ඩයෝඩ 4ක් භාවිතා කරන්න පුළුවන්. අද වෙළඳපොලේ තියෙන මේ ඩයෝඩ 4 එකතු කරලා හදාපු තනි උපාංගයක්. අපි ඒකට කියනවා සේතු ඍජුකාරකය කියලා.
bridge rectifier එකක් වෙනම මිලදී ගන්නත් හැකියාව වෙළඳ පොලේ තියෙන. ඒකට අපිට සම්බන්ධ කරන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඒ අණු බැලුවාම අපිට වර්ධින ප්‍රමාණය අඩුයි. ඉතින් කෙලින්ම bridge rectifier එකක් අරගෙන මේ සඳහා යොදා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේකෙත් අර වගේම මේ පුරවන්න තියෙන ප්‍රමාණය වෝල්ටිය දා බැස්ම ඊටාම අඩු නිසා අපි ධාරිත්‍රකයක් මෙතෙන්ට දාගෙන අර්ධයන්ගේ උපරිම විභවයේදී මේ ධාරිත්‍රකය නැත්නම් C1 ආරෝපණය කරගන්නේ අර්ධයන් දෙකක් අතර ඇතිවන වෝල්ටීයතා බැස්මේදී මොකද කරන්නේ? මෙයා RL එකට විසර්ජනය කරනවා. ඉතින් අපි ඔක වෙනම රූප සටහනකින් ඇඳුවොත් මේ විදිහට දක්වන්න පුළුවන්. මේ වගේ. එතකොට මේකේ පුරවන්න තියෙන ප්‍රමාණය අඩු නිසා ඉහළ විභවයකට අපි ගෙනියා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ විදිහට දූරණීක්ෂයකින් මේ ආකාරයේ තරංග සටහනක් දකින්න ලැබෙන්නේ. ඒක අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට සම්පූර්ණ වෙන්න තියෙන ප්‍රමාණය ඉතාම අඩු ප්‍රමාණයක්. එතකොට ඉහළ වෝල්ටීයතාවයකට පත් කර ගැනීමේ හැකියාවක් මේ මගින් තියෙනවා. එතකොට මේ කොටස තමයි අපි දකින්නේ දෝලනීක්ෂයකින්. නමුත් මේ කොටස අපි ලැබිලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ නිසා අපි මේ කොටස පිළිවෙන්නේ ධාරිත්‍රකයක් මගින් කියන එක පැහැදිලි වෙනවා අපිට. විසර් ධාරිත්‍රකයක විසර්ජනය තුලින් කියලා. මේ හේතු ඍජුකාරණය. ඒකට දැන් අපි මේ වෙන විට අර්ථ තරංග ඍජුකාරක සහ පූර්ණ තරංග ඍජුකාරක අවස්ථා දෙකක්. අනුව ඔක්කොම අවස්ථා තුනක් කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. දැන් මේ පිළිබඳව පැහැදිලි වීමක් සිදු වෙන්න ඇතේ කියලා අපි මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු මේ දෙකේ තියෙන ප්‍රධාන වෝල්ටීයතාවයන් ගැන මොන වගේ වීමක් වෙයිද කියලා. දැන් අපි ඉතින් කතා කරපු ක්‍රම දෙක නැත්නම් අර්ධ තරංග ඍජුකරණය සහ පූර්ණ තරංග ඍජුකරණය පරිපත දෙකේ සරල ධාරා වෝල්ටීයතාවයන් වෙන වෙනම සැලකුව විට අපිට මෙන්න මේ ආකාරයට මේ පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වෙනවා. මේ බලමු ප්‍රථමයෙන් අර්ධ තරංග ඍජුකාරක පරිපතේ සරල ධාරා වෝල්ටීයතාවය ලැබෙන ආකාර විදිය. ඒකට මේකේ ලැබෙන්නේ එක අර්ධයක් නිසා එහෙම නැත්නම් VP එක අර්ධයක් නිසා ඒක අපි 5 වලින් බෙදුවාම අපිට ලැබෙනවා එක බෙදීම 3.1 4න් බෙදුව ඊට අපිට ලැබෙනවා 0.318ක් ලෙස. එතකොට මෙහි අපිට ලැබෙන්නේ පරිණාමකයෙන් ලැබෙන්නේ වර්ග මධ්‍යයන් මූලාගය නිසාහි උපරිමාගය බැලුවොත් උපරිමාගය බලන්න අපි වැඩි කරනවා මූල දෙකකින් නැත්තම් 1.4යි 1.4යි 4.1.4යි වැඩි කළ විට අපිට ලැබෙනවා පිළිතුර වශයෙන් 0.45. එතකොට මේ තමයි අපේ සරල ධාරා අර්ධ තරංග ඍජුකාරක පරිපතයක සරල ධාරා වෝල්ටීයතාවය. දැන් අපි හිතමු පරිණාමකයෙන් පිට කරන්නේ වෝල් 12ක් කියලා. તો වෝල් 12ක් පිට කරන පරිණාමකය කියන්නේ වර්ග මධ්‍යයන් මූලාගේ වෝල් 12ක් පිට කරන පරිණාමකයක සරල ධාරාගේ අපි හොයන්න ගත්තොත් 12 වැඩි කරන්න ඕන 0.45. මේ කියනාගේ. එතකොට අපිට ලැබෙනවා 5.4ක් වෝල්. එතකොට මේක තමයි VDC නැත්නම් සරල ධාරා වෝල්ටීයතාව වෝල් 12ක් පිට කරන පරිණාමකය. එතකොට මේ අර්ධ තරංග ඍජුකාරකය. එතකොට පූර්ණ තරංග ඍජුකාරකයක් වෙනකොට මේ වගේ දෙමුණක් වෙනවා. ඒ කියන්නේ අර්ධයන් දෙකක්ම ඍජුකරණය සඳහා දායක වෙලා තියෙනවා. එතකොට මේ වගේ දෙමුණක් වෙනවා. මේවනම් අපිට දෙලින්ම වෝල් 12ක් පිට කරන වර්ගන වර්ග මධ්‍යයන් වෝල් 12ක් පිට කරන පරිණාමකයක පූර්ණ තරංග සරල ධාරා වෝල්ටීයතාව. ඒ කියන්නේ VDC
අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන් පූර්ණ තරංගයකට. VDC සමානයි 5.4 වැඩි කරනවා 2කින්. එතකොට අපිට එනවා 10.7. මේ පූර්ණ තරංග වෝල්ට් 12ක් ගන්න. දැන් මම මෙතෙන්දි කරේ මේක කෙලින්ම දෙගුණයක්. මොකද තරංග අර්ධ තරංග දෙකම දායක වෙන නිසා මේකේ එක අර්ධයක් විතරක් දායක වෙලා අපිට වෝල්ට් මෙච්චරක් ආව නම් අර්ධයන් දෙකම දායක වුණාම අපිට දෙකෙන් වැඩි කරලා කෙලින්ම ගන්න පුළුවන්. එහෙනම් වෝල්ට් 12ක් පිට කරන පරිණාමකයක සරල ධාරා වෝල්ටේජාවක් විදිහට අපිට ලැබෙන්නේ 10.8යි. එතකොට වෝල්ට් 12ක් පිට කරන පරිණාමකයක වර්ගමත් යන මූලය වෝල්ට් 12ක් පිට කරන පරිණාමකයක අර්ධ තරංග ඍජුකාරණයක ලැබෙන්නේ අපිට පිට කරන නැත්නම් සරල ධාරා වෝල්ටේජාව 5.4ක් ලෙස. එතකොට අපිට මින් පෙනී යනවා වඩා වාසිදායක වෙන්නේ මොන ක්‍රමයේද කියලා නේද? එහෙනම් වැඩි වියදමක් යන්නේ නැතුව පූර්ණ තරංග ඍජුකරණයට ගියාම අපිට ඉහළ වෝල්ටේජයකට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඒක තියෙන්නේ ලොකු වාසියක් වෙනවා අපිට. හරි. දැන් මේ පාඩම් මාලාවට අපි දායක කරගත්තු උපාංගයක් තියෙනවා මොනවද කියලා. අපි චුට්ටක් ඒ ගැන විමසා බලමු. මේ තියෙන්නේ පරිණාමකය. අපි මේ සඳහා පාවිච්චි කරපු පරිණාමක. මේක සෙන්ටර් ටැප් පරිණාමකයක්. ඒ කියන්නේ මැද සවුනත් පරිණාමකයක්. ඒකට මේ තියෙන්නේ මැද සවුනත. මේක පේනවා මැද සවුනත මේ තියෙන්නේ දෙකලවර අග්‍ර දෙක. මේකෙන් පෙන්වුම් කරන්නේ අපි ප්‍රාථමික දඟරේ පරිණාමකයේ ප්‍රාථමික දඟරේ. එහෙනම් මේකට තමයි අපි 230 වෝල්ට්ස් ලබා දෙන්නේ. මේකෙන් තමයි වෝල්ට් 12ක් විදිහට පිට කරගන්නේ. ඒකට මේක මේ මැද සවුනතත් එක්ක එක අග්‍රයක් අපි ගත්තාම වෝල්ට් 12යි. මේ මැද සවුනතත් එක්ක අනිත් අග්‍රය ගත්තාම ආයි වෝල්ට් 12යි. මේ දෙකලවරින් ගත්තොත් අපිට 24ක් ගන්න පුළුවන්. නමුත් අපිට ඕන වෙන්නේ මේ පරිපතේදී වෝල්ට් 12ක් නිසා අපිට අර්ධ තරංග ඍජුකරණයේදී මෙන්න මේන් එකක් විතරක් භාවිතයට ගන්න පුළුවන්. ඒකම පූර්ණ තරංග ඍජුකරණයේදී සෙන්ටර් ටැප් කියන පරිණාමකය භාවිතා කරනවා නම් මේ තුනම භාවිතා කරන්න වෙනවා අපිට. ඒකම මේ සේතු ඍජුකරණයේ භාවිතා වෙනවා නම් අපිට ඕන වෙන්නේ මෙන්න මේ එක අන්තයක් විතරයි. ඒතර මේ අපි ඒ සඳහා යොදා ගන්න පරිණාමකය. ඒකට ඍජුකරණයේ සඳහා භාවිතා කරන ඩයෝඩයක් තමයි මේ මම පෙන්වුම් කරන්නේ. ඒතර මේකේ අපිට තියෙනවා කැතෝඩ ඇනෝඩ පැහැදිලිව වෙන් කරලා කැතෝඩේ සලකුණු කරලා තියෙනවා වර්ණ පටියකින්. ඒ පැත්ත තමයි අපි කැතෝඩේ කියලා හඳුනාගන්නේ. මේ ඍජුකාරක ඩයෝඩයක් 1.4000ක. මේ තියෙන්නේ අපේ දාරිත්‍රකයක්. මේකෙන් තමයි අපි කිව්වේ විදුලිය පෙරහන් කිරීම සඳහා යොදා ගන්නවා කියලා. ඒතර මේ තියෙන්නේ 1000 මයික්‍රෝෆැරඩ් දාරිත්‍රකයක්. ඒතර මේ දිගාග්‍රයෙන් අපි සලකුණු කර ගන්නවා. මේක ධනාග්‍රයක් ඇටියට කෙටි අග්‍රයෙන් අපි හඳුනා ගන්නවා ඒක ඍණාග්‍රයක් ඇටියට. එහෙම නැත්නම් අපිට මේක පෙන්වන්න කරලා තියෙනවා මේ ඍණ ලකුණ දාලා එක අග්‍රයකට උඩින් ඒකෙන් අපි හඳුනා ගන්නවා ඍණාග්‍රය කියලා. ඒත් මේකෙන් කරන්නේ පෙරහන් කියන ක්‍රියාවලිය. එතකොට ඩයෝඩයෙන් කරන්නේ ඍජුකරණ ක්‍රියාවලිය. එතකොට පරිණාමකයෙන් කරන්නේ විදුලිය පරිණාමණය කරන. ඒ කියන්නේ විදුලි වෝල්ටේජාවයක් තවත් වෝල්ටේජාවයකට පත් කරන ක්‍රියාවලිය. මේ තුනම එකතු වෙච්ච පරිපතයක් අපි කියනවා බල සැපයුම් පරිපතයක්. එතකොට මේ ඔයගොල්ලෝ දකින්නේ මේ එක එක කාර්යයන් සඳහා යොදා ගන්න Java ඇහුරුමක් power pack එක. එතකොට මේවයි තුල මෙන්න මේ කියන උපාංග සමූහය අපිට දකින්න ලැබෙනවා. හොඳයි. බොහොම ස්තුතියි.